ආයුබෝවන් ආරෝග්‍ය නරඹන ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා මේ විදිහට. අද දවසේත් අපි විශේෂිත මාතෘකාවක් කතා කරන්න එතුමත් එක්ක සූදානම් වෙනවා. ඉතින් ගෞරවයෙන් එතුමාව අපේ වැඩසටහනට පිළිගන්නවා. ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කොළඹ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ. ආයුබෝවන් එතුමනි. අද දවසේත් අපි ඔබ වෙනුවෙන් කතා කරන්නේ තාම වටිනා වගේම විශේෂිත මාතෘකාවක් බව ඔබ දන්නවා. ඉතින් මහා බඩවැලේ පිළිකා. මේ ගැන තමයි අද දවසේ කතා කරන්නේ. වාදිතුමනි අපි මිර කාලීන පිළිකා සම්බන්ධ මාතෘකාවක් අපි කතා බහ කරා. මේ මහා බඩවැලේ පිළිකා කොයිතරම් දුරට මේ අපේ රටේ මේ පැතිරලා තියෙන තත්ත්වයක්ද සහ මේක මේ ශීඝ්‍රයෙන් බෝ වෙන පිළිකාමය වර්ගයක්ද? ලංකාවේ අපි ගත්තොත් ලංකාවේ වගේම මේ කලාපයේ ලෝකේ පුරාමත් මහා බඩවැලේ පිළිකා කියන්නේ සාමාන්‍යයෙන් 4 වෙනි නැත්නම් 5 වෙනි තැනට බහුලම පිළිකා. කාන්තා සහ පිරිමි කොටස් දෙකේම. එතකොට ඒ වගේම අපි දකින දෙයක් තමයි මේකේ පිළිකාමේ තත්ත්වය ඒ රෝගීන් ගාන අඩුවීමක් පේන්නේ නැහැ. කාලයක් තිස්සේම මේකේ සමහර රටවල් වල ඒ ගානටම තියෙනවා සමහර රටවල් වල වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ ඇත්තටම ඉදිරියේදීත් මේක වැදගත් සෞඛ්‍ය ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වෙයි කියලා අපි හිතන පිළිකාව. හරි. වෛද්‍යමය ඒතර මේ මහ බඩවැලේ පිළිකා කියන මාරාන්තික පිළිකා විශේෂයක්ද? ඒතර මේ මොකද්ද මේ මහ බඩවැලේ පිළිකා කියන්නේ? මහ බඩවැල කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය අවසාන කොටස. ඒතර කුඩා බඩවැල සහ ගුද මාර්ගය අතර තිබෙන කොටස තමයි මහ බඩවැල කියන්නේ. මහ බඩවැලේ පිළිකාවක් කියන්නේ මහ බඩවැලේ ඇතුළත ස්තරයේ සෛලවල අසාමාන්‍ය වර්ධනය. අපි දකින මහ බඩවැලේ පිළිකා වලින් 95%කටත් වඩා මේ ඇතුළත ස්තරයෙන් ඇති වෙන පිළිකා. ඒ මහ බඩවැලේ ඇතුළත ස්තරය ආහාර ජීර්ණ පද්ධතිය මුළු පද්ධතියේම ඇතුළත ස්තරයේ තියෙන සෛල ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා. මොකද ආහාර ජීර්ණයත් එක්ක ඒ සෛල ගැලවිලා යන හින්දා. එහෙම වෙන වේගයටත් වඩා වේගයෙන් පාලනයක් නැතුව සෛල වර්ධනය වෙනවා නම් ඒක තමයි පිළිකාවක් කියන්නේ. ඊට අමතරව මහ බඩවැලේ සහ ඕනම පිළිකාවක ලක්ෂණයක් තමයි ඒ ඇතිවෙන අවයවයෙන් පිටත පැතිරීමට තියෙන හැකියාව. එතකොට ඒ ළඟ තියෙන වෙනත් අවයව වලට පැතිරෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රුධිරය ඔස්සේ අක්මාවට වගේ පැතිරෙන්න පුළුවන්. ඒ තමයි මහ බඩවැලේ පිළිකා. ඒ පිළිකාව මහ බඩවැලේ ඕනෑම කොටසක ඇති වෙන්න පුළුවන්. එතකොට මහ බඩවැලේ අපි නම් වශයෙන් හඳුනා ගන්න කොටස් කිහිපයක් තියෙනවා. ඒ ඕනෑම එකක ওই විදිහේ පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මහ බඩවැලේ අග කොටස නැත්නම් ඇඟේ වම් පැත්තේ තියෙන කොටසේ තමයි පිළිකා වැඩියෙන්ම හැදෙන්නේ. දකුණු පැත්තට සාපේක්ෂව. හැබැයි ওই දෙපැත්තෙම පිළිකා ඇති වෙන්න පුළුවන්. මොන වගේ හේතු නිසාද? දැන් අපිට බොහෝ හේතු තියෙන්නට පුළුවන් නේ වදිතුමි. බොහෝ අය කියන මේ කන ආහාර නිසා කැන්සර් හැදෙනවා කියලා දැන් කියනවා. මොන වගේ හේතු නිසාද මේ මහ බඩවැලේ පිළිකා හැදෙන්නේ? මහ බඩවැලේ පිළිකා ඇති වෙන්න හඳුනාගත්ත හේතු කීපයක් තියෙනවා. මේ එක හේතුවක්වත් අනිවාර්යෙන් පිළිකාවක් ඇති වෙනවා කියන හේතු නෙමෙයි. හැබැයි ඒ අවදානම් තත්වයේ තිබෙන රෝගීන්ට අනිත් රෝගීන්ට සාපේක්ෂව පිළිකාවක් ඇතිවීමේ අවදානම වැඩි. එකක් තමයි ජානමය බලපෑම. මහ බඩවැලේ පිළිකා අනිත් තැන් වලට වඩා පවුලේ වෙන කෙනෙක්ට පිළිකාවක් තියෙනවා නම් ඇතිවීමේ අවදානමක් තියෙනවා. හැබැයි ඒ අපි දකින පිළිකා වලින් බොහොම සුළු කොටසක්. අපි තාම දකින පිළිකා වලින් වැඩි ප්‍රමාණයක් අපි දකින්නේ ජානමය ප්‍රශ්නයක් හින්දා නෙමෙයි අනිත් ගැටලු හින්දා. එතකොට අනිත් අවදානම් ඇති වෙන තත්ත්ව තමයි ගොඩක් වෙලාවට ඔබේ නරක පුරුදු හින්දා එන දේවල්. එතකොට ශරීරයේ ගොඩක් පිළිකා වලට බලපානවා සිගරට් සමග ඇති වෙන ශරීරයට ඇතුල් වන රසායන ද්‍රව්‍ය. ඒ වගේම තන්තුමය ආහාර භාවිතා කිරීම අඩු වීම. කියන්නේ ඔබේ මල බද්ධය තිබෙනවා නම් තන්තුමය ආහාර භාවිතය අඩු නම් බඩවැල් වල පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ඒ වගේම සමහර ආහාර ද්‍රව්‍ය. ශනික ආහාර වලට ගොඩක් අය කියනවා මේ පිළිකා හැදෙනවා කියලා එක. ශනික ආහාර වලට පිළිකාවක් ඇතිවීමේ ශනික ආහාර කියන්නේ බොහොම පුළුල් පරාසයක තියෙන දේවල්නේ. ඊට වඩා දැන් විශේෂයෙන් පරීක්ෂණ කරලා හඳුනාගත්ත දේවල් තියෙන්නේ එක් රසායනික සංඝටක.
සාමාන්‍යයෙන් පිළිගත් දේවල් ලංකාවේ වැඩි භාවිත වුණේ නැති වුණත් පිළිගත් දේවල් තමයි අධි උෂ්ණත්වයක් යටතේ සකස් කරපු ආහාර. ඒ කියන්නේ අපි කියමු උදාහරණයක් හැටියට මස් මාංශ නම් බාබිකියු වගේ අධි උෂ්ණත්වයක කරොත් ඒව වල ඇති වෙනවා විශේෂ රසායනික සංඝටක. ඒව වලින් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ සමහර ආහාර ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් පිළිකාවකට අවදානම් වැඩි වෙන ඕනම පිළිකාවකට අවදානම් වැඩි වෙන තත්ත්ව තියෙනවා. ඇඟේ ශරීරයේ බර වැඩි නම්, ස්ථූල බව තියෙනවා. මේදේ තැන්පත් වීම වැඩි නම්, ක්‍රියාකාරී එකක් ඔබ ක්‍රියාකාරී නැත්නම් ව්‍යායාම අඩු නම්, ඒ වගේ දේවල් වලත් මේ අවදානම වැඩි වෙන්න පුළුවන්. හරි. වෛද්‍යතුමා ඒකම දැන් සමහර අයට දැන් මේ ප්‍රශ්නේ යොමු කරාම හිතනවා මේ අපිට මේ බාබකියු එකක්වත් කන්න බැරි වෙයිද කියලා. ඒකට මේක මේ ඉඳ හිට ආහාර ගැනීමද නැත්නම් මේක දීර්ඝකාලීන ආහාර ගැනීමද කොහොමද මේ? ඒ කියන්නේ මේ හැමදේම අපි අවදානමක් ගැන කතා කරන්නේ ඒකේ අවදානම පාවිච්චි කරන ප්‍රමාණය අනුව අවදානම වැඩි වෙනවා. ඒ කියන්නේ රසායනික සංඝටකයේ ශරීරයේ රසායනික සංඝටකයට නිරාවරණය වෙන ප්‍රමාණය අනුව අපි කියමු එක යුනිට් එකක් නිරාවරණය කෙනෙක්ට වඩා ඒකක 10ක් නිරාවරණ කෙනෙක්ගේ අවදානම වැඩි. ඒකක 100ක් නිරාවරණ කෙනෙක්ගේ අවදානම ඊට වඩා වැඩි. ඒක ඒ වගේ. ඉඳ හිට භාවිතා කිරීම ගැන නෙමෙයි අපි කතා කරන්නේ. නිතරම භාවිතා කරනවා නම් මේ ශරීරයේ මේ සංඝටක වලට නිතර නිරාවරණය වෙනවා නම් ඒකේ අවදානම වැඩි. එතකොට වෛද්‍යතුමනි මහා බඩවැලේ පිළිකාවක් හටගත්තාම අපිට කියන්න බෑනේ හරියටම තියෙන්නේ මේ මහා බඩවැලේ පිළිකාවක් කියලා. නමුත් අපිට යම්කිසි රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අපි කොහොමද ඒව දැනගන්නේ සහ මොනවද මේ මතුවෙන රෝග ලක්ෂණ? මහා බඩවැලේ පිළිකාවක් ගොඩක් වෙලාවට ගෙඩියක් හැටියට තමයි මහා බඩවැලේ ඇති වෙන්නේ. එතකොට මේකෙන් එන්න පුළුවන් රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මේ ගෙඩිය වර්ධනය වීම නිසා මහා බඩවැල හීනිවීමක්. මහා බඩවැලේ ඇතුළත ඒ ද්‍රව්‍ය වලට ගමන් කිරීමේ අපහසුතාවයක් එනවා. ඒතර දකින්න පුළුවන් පළවෙනි දේ තමයි ඔබේ වැසිකිලි යාමේ රටාවේ වෙනසක් එනවා. ඒ කියන්නේ වෙනදට හැමදාම දිනපතා දවසට එකපාරක් වැසිකිලි පුද්ගලයෙක්ගේ එකපාරටම වැසිකිලි යාම දවස් 3-4කට සැරයක් අඩු වෙනවා නම්, බඩේ කොරයක් වගේ එනවා නම් ඒ වගේ ප්‍රශ්නයක් පිළිකාවක් හින්දා වෙන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ඕකෙම අනික් පැත්ත. පිළිකාව නිසා සමහර ලාවට මහා බඩවැල ඇතුළට ශ්‍රාවය කරන දේවල් තියෙනවා. එතකොට කලින් දවසට පාරක් වැසිකිලි ගියපු කෙනෙක් දවසට 3-4 පාරක් වැසිකිලි යනවා වෙන්න පුළුවන්. වෙනදට ඝන විදියට වැසිකිලි ගියපු කෙනෙක් වතුර වගේ වැසිකිලි යනවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම් එන්න පුළුවන්. දෙවෙනි දේ තමයි වැසිකිලි යාමේදී මල පහ සමග ලේ පිටවීම. විශේෂයෙන් මල පහ එක්ක මිශ්‍ර වෙලා එහෙම නැත්නම් මල පහ වලින් වෙන්ව ලේ පිටවීමක් තියෙනවා. ඒ ඇරෙන් ඒවා තමයි පිළිකාව මහ බඩවැලේ තිබෙනකොට ඒ ගෙඩිය නිසා ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ. ඊට අමතරව අවහිරතාවය නිසා බඩේ කැක්කුම් වෙන්න පුළුවන්. විශේෂයෙන් කැම ගත්තට පස්සේ. ඊළඟට පිළිකාව පැතිරීම නිසා එන රෝග ලක්ෂණ. ඒ කියන්නේ අක්මාවට වගේ පැතිරුණොත් ඔබේ උදරයේ උඩ කොටසේ වේදනාවක් එන්න පුළුවන්. බොහොම කලාතුරකින් ඇස් කහවීම වගේ දේවල් වෙන්න පුළුවන්. පෙනහළු වලට පැතිරුණොත් එන්න පුළුවන් රෝග ලක්ෂණ තියෙනවා. කැස්ස වගේ එන්න පුළුවන්. අස්ථි වලට පැතිරුණොත් එන්න පුළුවන් රෝග ලක්ෂණ, කොන්දේ කැක්කුම වගේ එන්න පුළුවන්. ඒ වගේ පැතිරීමනොත් එන්න පුළුවන් රෝග ලක්ෂණ තියෙනවා. දැන් මේ වගේ රෝග ලක්ෂණ ආවොත් විශේෂයෙන්ම අවුරුදු 50ට වඩා වැඩි කෙනෙක්ගේ ඔබතුමා අවුරුදු 50ට වඩා වැඩි කෙනෙක් කියන්නේ මේ බඩවැලේ පිළිකා හැදීමේ ප්‍රවණතාවය තියෙන්නේ යම්කිසි වයස් භේදයක් තුලද? නෑ, ඒක ඔය අවුරුදු 50 කියන කතාව එන්නේ පරීක්ෂණ කරන්න තීරණය කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ අවුරුදු 50ට වැඩි නම් අනිවාර්යෙන් එනවා, 50ට අඩු නම් එන්නේ නෑ කියන මතය නෙමෙයි. ඒක වයසට යාමත් එක්ක ඒ අවදානම වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙනවා. හැබැයි අපි තීරණය ඒ කියන්නේ අපි පරීක්ෂණයක් විශේෂයෙන් එන්ඩොස්කෝපි වගේ පරීක්ෂණයක් කරන්න වැඩි අවදානමක් තියෙනවා කියලා සැලකෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 50කට වඩා වැඩි කෙනෙක්ට මේ රෝග ලක්ෂණ එනවා. ඒ කියන්නේ දැන් රෝගයක් කලින් හඳුනා ගැනීමට මුල් අවස්ථාවේ හඳුනා ගැනීමට රටවල් වලින් හඳුන්වා දීපු වැඩසටහන් තියෙනවා. දියුණු රටවල් වල විශේෂයෙන් අවුරුදු 50කට වැඩි කෙනෙක්ගේ වැසිකිලි යාමේ වෙනසක් තියෙනවා නම් ඕ වැසිකිලි යාමේදී ලේ පිටීමක් තිබ්බොත් අනිවාර්යෙන් පරීක්ෂණයකට යොමු කරනවා. ඒක තමයි මේ අවුරුදු 50 කතාව. ලංකාවේ වගේ තත්ත්වයක් නැද්ද තාම? ලංකාවේ රට පුරා පැතිරිච්ච රෝග විශේෂයෙන් පිළිකා කලින් හඳුනා ගැනීමේ තත්ත්වයක් නැහැ. එතකොට අපි කරන්නේ රෝග ලක්ෂණයක් ගැන සැක කෙරුණොත්
ඒකට අවශ්‍ය පරීක්ෂණයට කිරීම. ඒතකොට ඒ අවස්ථාවේදී විශේෂයෙන් මේ අවුරුදු 50 කතාව අපි භාවිතා කරනවා. අවුරුදු 50කට වැඩි කෙනෙක්ගේ මේ වෙනස්කම් තිබ්බොත් මේ පරීක්ෂණය කරන්න අවශ්‍යයි කියලා. මයිතුමතු මේ පිළිකාමේ තත්ත්වය වැළඳුන කෙනෙක් අපි පරීක්ෂණකින් තහවුරු කරගත්තොත් මේ පිළිකාමේ තත්ත්වය වැළඳිනා කියලා කොයි වගේ ප්‍රතිකාරවලටද ඔබතුමන් යොමු වෙන්නේ? පිළිකාවකට ලබා දෙන ප්‍රතිකාරය මූලික වශයෙන් රඳා පවතින්නේ පිළිකාව හඳුනා ගන්න අවස්ථාවේදී ඒකේ ප්‍රමාණය මත. මුල් අවස්ථාවේ පිළිකාවක් නම් ශල්‍ය කර්මයක් වගේ දෙයක් අවශ්‍ය නැහැ. බොහොම මුල් අවස්ථාව. ඒ කියන්නේ පොලිප් එකක තත්ත්වයේ ආමාශ මහබඩවැලේ ඇතුළත ස්තරයේ පමණක් තිබෙන දෙයක් නම් අපිට ඒ කොටස එන්ඩෝස්කෝපි හෝ කොලනෝස්කෝපි වලින් විතරක් ඉවත් කරන්න පුළුවන්. ඒතර ශල්‍ය කර්මයකට යන්න ඕනේ නැහැ. එතනින් එහාට වර්ධනය වෙච්ච එකක් නම් අපිට බොහෝ විට ඒ මහබඩවැලේ කොටස ඉවත් කරන්න වෙනවා. ඒ කොටස ඉවත් කරලා අනිත් කොන් දෙක සම්බන්ධ කරන්න පුළුවන්. සමහර ලාවට පිළිකාව එතනින් එහාට පැතිරලා තියෙන්න පුළුවන්. විශේෂයෙන් අක්මාව වගේ පැතිරලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ පැතිරිච්ච එකටත් අවශ්‍ය ලබා දෙන්න ප්‍රතිකාර තියෙනවා. දැන් මේ ප්‍රතිකාර වලට යොමු වුණාට පස්සේ රෝගියෙකුට හිතෙන්න පුළුවන් තමන් සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා කියලා. නමුත් වෛද්‍ය මතය අනුව ඔබතුමාලා කොහොමද තියෙන්නේ? නිට්ටාවට සනීප වුණා නැවතත් මේ රෝගියාට මේ පිළිකාමේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්ද කියන දේ කොහොමද ඔබතුමාලා තීරණය කරන්නේ? ශල්‍ය කර්මයකට පස්සේ හෝ පිළිකාව ඉවත් කරාට පස්සේ අපි කාලෙන් කාලයට රෝගියාව පරීක්ෂා කරලා බලනවා. කාලෙන් කාලෙට එන්ඩෝස්කෝපි කරනවා, රුධිර පරීක්ෂණ කරනවා, CT ස්කෑන් කරනවා. ඒ මගින් අපිට පිළිකාවක් නැවතත් එනවා කලින් හඳුනා ගන්න පුළුවන්. මහබඩවැලේ අනෙක් පිළිකාවලට වඩා විශේෂ දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් ඇතුළත පිළිකාවක් නැවත ඇති වුණේ නැත්නම් අපි හිතනවා ඒ පිළිකාව නිට්ටාවට සනීපයි කියලා. ආපහු ඒ පිළිකාව ඇති වෙන්නේ නැහැ. ඒතර වෛද්‍යතුමනි අපේ පුරුදු කොහොමද අපේ හැම දෙයකටම අපේ ජීවන රටාවන් සහ මේ වැරදි ආහාර චර්යා රටාවන් දේවල් බලපානතොට මේ කැන්සර් එක පිළිකාවක් වර්ධනය වෙච්ච කෙනෙක් හැදිච්ච කෙනෙකුගේ ජීවන රටාව වෙනස් කරන්න ඔබතුමන්ලා දෙන අවවාදය මොකක්ද? ඇත්තටම ජීවන රටාව වෙනස් කරන්න පටන් ගන්න ඕනේ පිළිකාවක් ඇතිවීමේ අවදානම අඩු කරගන්න. එතකොට අර මම කියපු අවදානම වැඩි වෙන සාධක අවම කරගන්න ඕනේ. දුම්පානය, අධික මත්පැන් භාවිතය හෝ වෙනත් ආහාර සමග ඇඟට ඇතුල් වෙන වෙනත් රසායන ද්‍රව්‍ය ඇඟට ඇතුල් වීම අඩු කරගන්න ඕනේ. ශරීරයේ සුදුසු උසට හරියන බරක් ස්ථූලතාවය වළක්වා ගන්න ඕනේ. කායිකව ව්‍යායාම වල දෙන්න ඕනේ. ඒ වගේ පුරුදු තියෙනවා. ඒ වගේම පවුලේ කෙනෙක්ට පිළිකාවක් තිබෙනවා නම් විශේෂයෙන් අඩු වයස අවුරුදු 60ට අඩුවෙන් තමන්ගේ ළඟම ඥාතියෙකුට පිළිකාවක් තියෙනවා නම් පිළිකාවක් ඇති වෙන්න කලින් පූර්ව පිළිකාමේ තත්ත්වය, කියන්නේ පොලිප් එකක් වගේ තත්ත්ව කලින් හඳුනා ගන්න පුළුවන්. ඒවා වලට අවශ්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්න ඕනේ. ඔය විදිහට තමයි පිළිකාවක් ඇතිවීමේ අවදානම අඩු කරගන්නේ සහ පිළිකාවකින් තමන්ගේ ජීවිතයට ඇති අවදානම අඩු කරගන්නේ. දැන් මේ මහා බඩවැලේ පිළිකා හෝ වේවා යම්කිසි පිළිකාවක් හෝ හැදුනට පස්සේ තමන්ගේ ජීවිතේම අඩාල වෙනවා කියලා, තමන්ගේ ජීවිතේම හවර වෙනවා කියලා මනසින් කඩා වැටෙනවා. ඒත් වයිදම කොහොමද මේ මානසික සෞඛ්‍ය බලපාන්නේ තම පිළිකාවක් හැදිච්ච කෙනෙක්ගේ සුවයතාව වෙන්නේ? පිළිකාවක් ඇතිවෙච්ච කෙනෙක්ගේ සහ පිළිකාවට ප්‍රතිකාර වලට යොමු වෙන කෙනෙක්ගේ වැදගත්ම දේ තමයි මේ තමන් මානසිකව මේ දෙයට මුහුණ දෙන්න ඕනේ. මොකද වැදගත්ම දේ තමයි පිළිකාවක් අපි දැනටමත් හඳුනාගන්නේ රෝග ලක්ෂණ තියෙනවා නම් කියන්නේ පිළිකාව වර්ධනය වෙලා. එතකොට අපිට ඒක එතනින් එහාට වර්ධනය වීම හෝ පැතිරීම නවත්තන්න තියෙන ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. ශල්‍ය කර්මයක් වෙන්න පුළුවන්, රේඩියෝതെරපි විකිරණ ප්‍රතිකාර වෙන්න පුළුවන්, කීමෝതെරපි ඖෂධ වෙන්න පුළුවන්. මේක අපි තීරණය කරාට පස්සේ ඔබ මානසිකව සූදානම් වෙලා නැත්තම් ප්‍රතිකාරයකට යොමු වෙන්න ඒක ලොකු ගැටලුවක්. ඔබ ප්‍රතිකාර ප්‍රමාද කරන හැම දවසක් ගානෙම පිළිකාව වර්ධනය වෙනවා, පැතිරෙනවා. ඒක හින්දා පිළිකාවකට ප්‍රතිකාර ගන්නකොට දැන් විශේෂයෙන් දැන් පිළිකාවක් කියන එක හැමෝම බය වෙන දෙයක්. එතකොට ඒ රෝගියාව අපි එකපාරට දැන් ඔබට පිළිකාවක් තිබෙනවා කියලා කියන්නේ නැහැ. ඒකට ඔහුව ඒ රෝගය ගැන දැනුවත් කරන්නත් මානසිකව අපි සූදානම් කරලා තමයි රෝගය හඳුන්වලා දෙන්නේ. ඒකම අපි පවුලයටත් රෝගය ගැන කතා කරනවා, ඊළඟට වෙන දේවල් ගැන කතා කරනවා. ඒකෙන්ද අපි පුළුවන් තරම් බලනවා මානසිකව වැටීම අඩු කරන්න, අවම කරන්න. ඒක විශේෂයෙන් අපේ සමාජයේ තියෙන මතයත් එක්ක ඒ රෝගයට ඇති වෙන බලපෑම අවම කරන්න අපි හැම පියවරක්ම ගන්නවා.
අද දවසේ අපි කතා කළේ මහා බඩවැලේ පිළිකා පිළිබඳව. ඉතින් මේ පිළිකාමේ තත්ත්වය හෝ රෝග ලක්ෂණයක් යන්තම් හෝ රෝග ලක්ෂණයක් ඔබට තිබේ නම් හැබැයි මේ රෝග ලක්ෂණ පහළ වුවාම ඔබ හිතන්නට එපා ඔබට මේ පිළිකාවක් හැදලා තියෙනවා කියලා. නමුත් ඔබ කළ යුත්තේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීම සහ ඔබ පරීක්ෂාවට ලක්වීම. ඉතින් අද දවසේ මේ පිළිබඳව කතා කළේ කොළඹ වෛද්‍ය පීඨයේ සල්ල වෛද්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දක්ෂිත වික්‍රමසිංහන්. ඉතින් ඔබතුමාට තවත් දවසක හම් වෙන බලාපොරොත්තු වෙන තමයි අද දවසේ ඔබතුමාට සමුදිනේ ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම තමයි දක්ෂිත වෛද්‍යතුමාගේ වෙනත් වැඩසටහන් බලන්නට ඕන වෙනත් රෝග සම්බන්ධ තිබෙන සියලුම වැඩසටහන් බලන්න ඔබ අනිවාර්යයෙන්ම කොළඹ සර්ජන් YouTube channel එක subscribe කරලා තියාගන්න. එතුමාගේ විශේෂිත සහ වටිනා වැඩසටහන් තියෙනවා. ඒ වගේම ආරෝග්‍ය channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් බලන්න. ඉතින් අද දවසේ අපි සමුගෙන යනවා. ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.